හොඳයි. දුවේ පුතේ මෙම වීඩියෝ මගින් අපි සාකච්ඡා කරන්න සූදානම් වන්නේ දිවිමය සංඛ්‍යා පරිවර්තනය කරන ආකාරය. දිවිමය සංඛ්‍යා අපිට පරිවර්තනය කරන්න පුළුවන් තවත් සංඛ්‍යා පද්ධති තුනක් වෙත. ඒ කියන්නේ අපිට පුළුවන් දිවිමය සංඛ්‍යාවක් පරිවර්තනය කරන්න දශමය සංඛ්‍යාවක් ලෙස දශමය සංඛ්‍යා පද්ධතියට. ඒ වගේම දිවිමය සංඛ්‍යාවක් අපිට පුළුවන් අෂ්ටමය සංඛ්‍යාවක් ලෙස පරිවර්තනය කරන්න. ඒ වගේම දිවිමය සංඛ්‍යා අපිට පුළුවන් සද්දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. අපි පළවෙනියෙන් අවබෝධ කරගමු දිවිමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් ලෙස පරිවර්තනය කරන්නේ කොහොමද? ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේද මොනවාද කියලා. අපි පළවෙනියෙන් ඒ සඳහා දිවිමය සංඛ්‍යාවක් ලෙස ගමු 1.1 දිවිමය සංඛ්‍යාව දුවල පුතාලා දන්නවා. දිවිමය සංඛ්‍යාවක් ලියද්දී අනිවාර්යයෙන්ම අපි මේ ආකාරයට පාද බලය ලියන්න ඕනේ. එහෙමනම් මේ 1.1 කියන දිවිමය සංඛ්‍යාව අපට අවශ්‍ය නම් දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගන්න. දශමය සංඛ්‍යා පද්ධතියේ පාද බලය වෙන්නේ 10. එහෙනම් මේ අගය මේ දිවිමය සංඛ්‍යාව අපි දශමය සංඛ්‍යාව බවට පරිවර්තනය කරනවා නම් අපි ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදය තමයි අපට ලබා දී තිබෙන දිවිමය සංඛ්‍යාව අපි මේ විදිහට ලියා ගන්නවා. මදක් මේ සංඛ්‍යා ලියද්දී ටිකක් ඈතින් අපි ලියා ගනිමු. මෙසේ සංඛ්‍යා ලියලා ඊට පස්සේ දිවිමය සංඛ්‍යා පද්ධතියේ පාද බලය යොදාගෙන ඔබ දන්නවා පාද බලය නැත්නම් ස්ථානීයගය අපි ලියුවොත් මෙහෙම එක කියන එකේ ස්ථානීයගය අපිට ලියන්න පුළුවන් බිඳුව ලෙස. ඊළඟට ස්ථානීයගය අපි මෙතෙන්ට එනකොට ලියනවා 1. ඊළඟට ස්ථානීයගය මෙතෙන්ට එනකොට අපි ලියනවා 2. කොට ස්ථානීයගයන් අපි ලියනකොට පාද බලයත් එක්ක ලියන්න ඕනේ. එහෙනම් 2 බිඳුව ඊළඟට 2 1 ඊළඟට 2 2 මෙන්න මේ ආකාරයට ස්ථානීයගයන් අපි ලියා ගන්න ඕනේ. මම අවස්ථා දෙකකට මේක ලිව්වට අපිට එකම අවස්ථාවේ ලියන්න පුළුවන් 2 බිඳුව ඒ වගේම 2 1 ඒ වගේම 2 2 ආදි වශයෙන් ඔබට පැහැදිලි කරන්න අවශ්‍ය නිසා මම අවස්ථා දෙකකදී ලියලා පෙන්නුවේ ස්ථානීයගයන් ලියා ගන්න ආකාරය. ඒ වගේම තවත් සංඛ්‍යාවක් මේ පැත්තෙන් තිබුණා නම් ඒක ස්ථානීය බවට පත් වෙන්නේ 3 ඊළඟට 4 ආදි වශයෙන්. ඒ වගේම අවබෝධ කරගන්න මේ ස්ථානීයගයන් ලියනකොට මම ඒක වෙනමම පැහැදිලි කළොත් මේ ගණනය කිරීම මදකට නවත්වලා ස්ථානීයගයන් ලියනකොට අපිට ස්ථානීයගයන් ලියන්න සිදු වෙනවා ආකාර දෙකකට. උදාහරණයකට මම මේ ලියන දිවිමය සංඛ්‍යාවට ඔබේ අවධානය යොමු කරන්න. මේ දිවිමය සංඛ්‍යාව ගත්තම මේ දිවිමය සංඛ්‍යාව මෙතන දශම සහිත දිවිමය සංඛ්‍යාවක් තියෙන්නේ. දශම සහිත දිවිමය සංඛ්‍යාවක් තියෙනකොට අපි ස්ථානීයගයන් ලියද්දී දශම තිතෙන් වම්පසට එන විට අපි ස්ථානීයගයන් ලියන්නේ බිඳුව ඒ වගේම 1 2 3 ආදි වශයෙන් මෙසේ ලියන්නේ වම්පසට එන විට. ඒ වගේම දශම තිතෙන් දකුණු පසට අපි ගමන් කරනකොට අපි මේ ස්ථානවල ස්ථානීයගයන් ලියද්දී ඒ සඳහා අපි භාවිතා කරන්නේ ඍණ 1 ඒ වගේම ඍණ 2 ඒ වගේම ඍණ 3 මෙන්න මේ ක්‍රමවේදේ. ඍණ 1 ඍණ 2 ඍණ 3. ඒතර මෙතෙන්දී අපි ඍණ බිඳුව ලියන්නේ. නමුත් මෙතෙන්දී අපි බිඳුව ලියනවා. මෙන්න මේ ක්‍රමවේදයට තමයි අපි ස්ථානීයගයන් ලියන්න ඕනේ. තවත් මෙහාට බයිනරි අගයන් තිබුණොත් ඒක ඍණ 4 ඍණ 5 ආදි වශයෙන් අපිට ලියා ගන්න හැකියාව තියෙනවා. එහෙමනම් මෙන්න මේ අවබෝධය ඔබ සතුව තියෙන්න ඕනේ. යම් අවස්ථාවක දිවිමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට පත් කරද්දී එහෙමනම් අපි නැවත අපේ උදාහරණයට යමු වෙමු. දුවේ පුතේ අපේ උදාහරණය තමයි 1.1 මේ සංඛ්‍යාවට දශමය කරන්න ඕනේ. එහෙනම් පළවෙනියෙන් කලේ ස්ථානීයගයන් ලියාගත්තා. දැන් ඔබට පේනවා ස්ථානීයගයන් ලියාගත්ත ආකාරය. ඉන්පසු අපි මේක ගුණ කරන්න ඕනේ. කොහොමද ගුණ කරන්නේ? අපි මේක ගුණ කරද්දී මෙන්න මේ ක්‍රමවේදය අනුගමනය කරමු. පැහැදිලි වෙන්න මම ඉස්සෙල්ලා ලියන්නම්. 2 වෙනි බලය වැඩි කිරීම 1. මෙතන තියෙන එකයාගේ තමයි අපි මේ ලිව්වේ. ඒතර 2 වෙනි බලය වැඩි කිරීම 1. ඉන්පසු අපි මෙතන ආගේ ලියනවා. right. බලන්න මෙතන ආගේ අපි ලියනකොට 2 වෙනි බලය වැඩි කිරීම බිඳුව
ඊළඟට අපි මේ ස්ථානයේ අගය ලියනකොට අපි අගය ලියන්න ඕනේ. නැවත බලන්න. දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම 1. මෙන්න මේ විදිහට ගුණ කළා අපි උත්තරේ ගන්න ඕනේ. එමුනම් දැන් අපි බලමු මේක ගුණ කරන්න. දුවේ පුතේ මතක තියාගන්න දෙකේ බිඳුවෙනි බලය කියන එකෙන් අදහස් කරන්නේ දෙකේ බිඳුවෙනි බලය පමණක්ම නෙවෙයි ඉදිරි ගණනය කිරීම කරනකොට වෙනත් සංඛ්‍යා පද්ධති පරිවර්තනය කිරීම කරනකොට 8 බිඳුවෙනි බලය අපට හමු වෙන්න පුළුවන්. ඒ වගේම 16 බිඳුවෙනි බලය අපට හමු වෙන්න පුළුවන්. ඒ ඕනම අවස්ථාවක අවබෝධ කරගන්න මේ බිඳුවෙනි බලය කියන එකෙන් අදහස් කරන්නේ මෙතන අගය අපි සලකන්නේ එකක් ලෙස. මේකේ මේ සමස්තයේ අගය අපි සලකන්නේ එකක් ලෙස. එහෙමනම් දෙකේ බිඳුවෙනි බලය කියන්නේ මෙතන 1යි. 1 වරක් 1. ඒ අනුව පිළිතුර බවට පත් වෙන්නේ කීයද? 1යි. ඊළඟට දෙකේ 1 වෙනි බලය. දෙකේ 1 වෙනි බලය කියන්නේ 2යි. 2 බිඳුවේ වැඩි කරාම එන පිළිතුරත් බිඳුවයි. එහෙමනම් මෙතන මා බිඳුව ලියනවා. ඊළඟට නැවත අපි දෙකේ දෙවෙනි බලය ගුණ කළොත් දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. 4 වරක් 1. ඒ අනුව මෙතෙන්ට එන උත්තරේ කීයද? 4යි. මෙන්න මේ ආකාරයට අපට දෙන ලද දිවිමයාගය ස්ථානීයයන් ලියලා ඒ ස්ථානීයයන්ගෙන් ගුණ කරන්න ඕනේ. ස්ථානීයයන්ගෙන් ගුණ කරාම අපට ලැබෙන සංඛ්‍යා තියෙනවා. මේ සංඛ්‍යා ටික අපි අවසානයේ මොකක් කරන්න ඕනේද? මේ සංඛ්‍යා ටික අපි එකතු කරන්න ඕනේ. ඒ අනුව මේ සංඛ්‍යා එකතු කළොත් 1.04 එකතු කළාම අපට ලැබෙන පිළිතුර 5යි. එහෙනම් 1.1 කියන ද්විමේ සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාව බවට පත් කරාම එන පිළිතුර තමයි 5. අපි පිළිතුර මේ විදිහට ලියා දක්වන්න ඕනේ. 1.1 ද්විමේ සංඛ්‍යාව මෙහි දශමයාගය ලෙස අපිට ලැබෙන්නේ 5. එහෙනම් අපි මෙන්න මේ ආකාරයට පිළිතුර ලියා දක්වන්න ඕනේ. අපි තවත් උදාහරණයක් ගනිමු. ඊළඟ උදාහරණය හැටියට මම ගන්නම් 1.1.1 මේක තමයි අපිට දීලා තියෙන ද්විමේ සංඛ්‍යාව. දැන් මේ ද්විමේ සංඛ්‍යාව අපිට පරිවර්තනය කර ගන්න ඕනේ දශමයේ සංඛ්‍යාවක් ලෙස. අපිට අවශ්‍ය වෙන්නේ උත්තරේ මේකේ දශමයේ අගය කීයද කියලා. එහෙනම් අපි නැවත බලමු ගණනය කිරීම කොහොමද කරන්නේ කියලා. මේ බයිනරි අගය එතන මේ ද්විමේ අගය නැවත වෙනමම ලියා ගන්නම්. මදක් ඈඩ් කළා මම මේ බයිනරි අගයන් නැවත ලියා ගන්නේ. ඔව්දුවේ පුතේ දැන් ඔබට පුළුවන් ස්ථානීයයන් අවබෝධ කරගන්න ස්ථානීයයන් සඳහන් කරන්න. එහෙනම් මේ ස්ථානයේ ඉඳන් අපි පටන් ගන්න. ඒ කියන්නේ මෙතන ඉඳන් වම්පසට අපි ගමන් කරන්නේ. ඒ අනුව මෙතන ස්ථානීයයගේ තමයි 2 බිඳුව. ඊළඟට මෙතන අගය අපි ලියනවා 2 1 ස්ථානීයයගේත් එක්ක පාද බලය ලියන්නේ. පාද බලය ඇයි අපි 2 ලියන්නේ? අපි මේ සාකච්ඡා කරන්නේ ද්විමේ සංඛ්‍යා පද්ධතිය. ද්විමේ සංඛ්‍යා පරිවර්තනය. එම නිසා අපි මෙතන පාද බලය හැටියට 2 සඳහන් කරන්නේ. එවනම් නැවත අපි මෙතෙන්ට ලියනවා 2 දෙවෙනි අගය ඊළඟට 2 තුන්වෙනි අගය. මෙන්න ස්ථානීයයන් අපි ලිව්වා. හොඳයි එහෙනම් අපි දැන් ගණනය කිරීම කරමු. අතර ගණනය කිරීම කරන විට නැවත මා පිළිවෙලට ලියලා පිළිතුරු ලබා ගන්නම්. 2 බිඳුවෙනි බලය වැඩි කිරීම 1 ඊළඟට අපට හමු වෙනවා 2 1 වෙනි බලය වැඩි කිරීම 1 ඊළඟට නැවත 2 දෙවෙනි බලය වැඩි කිරීම 1 ඊළඟට 2 තුන්වෙනි බලය වැඩි කිරීම 1. හොඳයි අපි එහෙනම් පිළිතුරු ලබා ගනිමු. අපි දන්නවා 2 බිඳුව වෙනි බලය කියන එක අපි ගන්න එකක් ලෙස. එහෙනම් 1 වරක් 1 1 වරක් 1 1යි. ඊළඟට 2 1 වෙනි බලය 2 1 වෙනි බලය කියන්නේ 2යි. ඒ වැඩි කරොත් එකෙන් මෙතන අපිට පිළිතුර ලැබෙනවා 2ක්. ඊළඟට 2 දෙවෙනි බලය 2 දෙවෙනි බලය කියන්නේ 4යි. 4 එකෙන් වැඩි කරාම අපිට ලැබෙනවා 4ක්. ඊළඟට 2 තුන්වෙනි බලය කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. මෙන්න බලන්න 2 වැඩි කිරීම ඊළඟට 2 වැඩි කිරීම 2 2 අගේ 3 පාරක් වැඩි වෙන්න ඕනේ. ඒ අනුව 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. නැවත 8 කියන එක එකෙන් වැඩි කරනවා. 8 එකෙන් වැඩි කරාම අපිට ලැබෙනවා 8. දැන් අපි මේ සංඛ්‍යා ටික එකතු කරන්න ඕනේ.
එහෙමනම් සංඛ්‍යට එකතු කළොත් 1යි 2යි එකතු කරාම 3යි 3ට 4ක් එකතු කළාම 7යි 7ට 8ක් එකතු කරාම එන උත්තරේ 15යි. මේක තමයි එහෙමනම් අපි පිළිතුර ලෙස ගන්න ඕනේ. ඒ අනුව අපි පිළිතුර නිවැරදි ආකාරයට ලියමු. කොහොමද පිළිතුර අපි ලියන්නේ? 1යි 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 1 කියන දීමේ සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කළාම ලැබෙන පිළිතුර තමයි 15. එහෙමනම් අපි ඒක පාද බලයත් එක්ක ලියනවා. මේ ආකාරයට තමයි දුවේ පුතේ දිවිමේ සංඛ්‍යාවක් අපි දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගන්නේ. අපි දැන් මේ සාකච්ඡා කළේ එහෙමනම් දිවිමේ සංඛ්‍යා දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කිරීම. හැබැයි මෙහි අපි දැක්ක දෙයක් තමයි මේ අපිට ලබා දී තිබෙන දිවිමේ සංඛ්‍යාවල දශම අගයන් නැහැ. දශම සහිත අගයන් නැහැ. එහෙමනම් අපි මේ වගේ දශම අගයන් සහිත දිවිමේ සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන ආකාරය සාකච්ඡා කරන්න ඕනේ. අපි එහෙමනම් ඊළඟට බලමු මෙවැනි අගයක් කොහොමද දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගන්නේ කියලා. දශමතිත සහිත දිවිමේ අගයක් මේ ආකාරයේ දිවිමේ අගයක් අපි උපකල්පනය කරමු. දශමතිත සහිතව දිවිමේ අගයක් මෙහි අපිට ලබා දී තිබෙන්නේ. දැන් අපට අවශ්‍ය වෙනවා මේ දශමතිත සහිත දිවිමේ අගය දශමයේ අගයක් ලෙස පරිවර්තනය කරන්න. මෙවැනි අවස්ථාවක දුවේ පුතේ අපි මේ අගය දශමයේ අගයක් ලෙස පරිවර්තනය කරනකොට සාමාන්‍ය විදිහට අපි දිවිමේ සංඛ්‍යා ටික ලියා ගන්න ඕනේ මේ විදිහට. දිවිමේ අගයන් මේ ආකාරයට මතක් ඈතින් ලියාගෙන ඉන්පසු අපි ස්ථානීය අගයන් ලියන්න ඕනේ. මේ වෙනුවටත් අපි දාන්නවා ස්ථානීය අගයන් මේ ස්ථානයේ 2 බිඳුව, ඒ වගේම 2 1, ඊළඟට 2 2 මේ තමයි ස්ථානීය අගයන්. ඒ වගේම දශම තිතට පසුව ස්ථානීය අගයන් අපි ලියනකොට අපි ඒ අගයන් ලියන්න ඕනේ මෙන්න මේ ආකාරයට 2 ඍණ 1 අගය ඍණ 1 2 ඍණ 1 බලය. ඒතර ඒ වගේම මෙතනින් පටන් ගන්න දකුණු පසට යනකොට ඍණ අගයන්ගෙන් අපේ අගයන් ලිය වෙන්නේ. එහෙමනම් මේ ස්ථානයේ අපි ලියනවා 2 ඍණ 2 බලය. තවත් අගයක් තිබුණා නම් 2 ඍණ 3 බලය. ඔය ආකාරයට අපි ලියා ගන්න ඕනේ. මෙහාට යනකොට මතක තියාගන්න මෙතන ඍණ 1 අගය ලියන්නේ බිඳුව ලියන්නේ දශම තිතට මෙහා පැත්තෙන් වම් පැත්තෙන් තියෙන සංඛ්‍යාවක් සඳහා තමයි අපි බිඳුව භාවිතා කරන්නේ. දැන් ඊළඟට අපි කළ යුත්තේ සාමාන්‍ය විදිහට මේ ගණනය කිරීම කළා පිළිතුර ලබා ගන්න ඕනේ. මම එහෙමනම් මෙතන ගණනය කිරීමේ පිළිතුර ලබා ගන්න. නමුත් මේ ගණනය කිරීම සඳහා මා විස්තරාත්මකව ලියන්නේ. විස්තරාත්මක ලියන්න අවශ්‍ය නැහැ. අපිට කෙලින්ම මේක ගුණ කරන්න හැකියාව තියෙනවා. එහෙමනම් 2 බිඳුවෙනි බලය කියන එක අපි දන්නවා 1යි. එක්වරක් 1 1යි. එහෙමනම් මෙතන අගේ 1යි. ඊළඟට 2 1 වෙනි බලය 2යි. නැවත 1 1කින් වැඩි කරාම අපිට ලැබෙන පිළිතුර 2යි. ඊළඟට 2 දෙවෙනි බලය 4යි. 4 1කින් වැඩි කරාම අපිට ලැබෙන පිළිතුර 4යි. දැන් මේ සංඛ්‍යා ටික අපි මොකක් කරන්න ඕනද? එකතු කරන්න ඕනේ. එහෙමනම් මේ ටික එකතු කරාම අපිට ලැබෙන පිළිතුර තමයි 7. අපේ සංඛ්‍යාව මේ ආකාරයට ලියා ගන්නවා. ඊළඟට දැන් අපි ගුණ කරන්න ඕනේ මේ දශම තිතට දකුණු පසින් තියෙන සංඛ්‍යා ටික. මෙතෙන්දී දුවේ පුතේ ඔබ අවබෝධ කරගත යුතු කරුණක් තමයි 2 ඍණ 1 බලය කියන එක අපි ලියනකොට අපිට ඒ අගය ලියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මම ඒක වෙනමම ස්ථානයක පැහැදිලි කිරීම කරන්නම්. ඒතර අපිට පහසුයි අවබෝධ කරගන්න. එhmenan මෙන්න බලන්න දුවේ පුතේ කිසියම් තැනක 2 ඍණ 1 අගය පැවතුනොත් කොහොමද අපි මේකේ අගය ගන්නෙ? 2 ඍණ 1 අගය සමානයි 1 යට 2 වෙනි බලය. 1 යට 2 වෙනි බලය. එහෙමනම් 1 යට 2 වෙනි බලය කියන්නේ කීයද? 1 යට 2 වෙනි බලය කියන්නේ මේක සමානයි 1 යට 2. මේ 2 ඍණ 1 කියන එක සමානයි 1 යට 2 වෙනි බලය. එහෙමනම් මෙය නැවත අපිට ගන්න පුළුවන් කුමක් හැටියටද? මේ නැවත අපිට ගන්න පුළුවන් 2 වෙනි බලය හැටියට. එහෙම නැත්නම්
1.8 හැටියට. එතකොට 1.8 කියන එකේ අගය කීය බවටපත් වෙන්නේ? මේකේ අගයපත් වෙන්නේ 0.5ට. ඔබ දන්නවා 1 2න් බෙදුවාම ලැබෙන පිළිතුර තමයි 0.5. අවසානම් මා වෙනම මේ බෙදීම කරලා පෙන්නන්නම්. 1 බෙදන්න 2න් 1 2න් බෙදනකොට 1ට 2 ඒවා නැති නිසා අපි බිඳුව ලියනවා. ඒ අනුව මෙතන බිඳුවක් අපි ගන්නවා. දශම තිත දාලා බිඳුවක් ගන්නවා. 10ට 2 ඒවා 5යි. එහෙමනම් දැන් බලන්න 1.8 කියන එකේ අගේ දශමයේ අගේ 0.5යි. කෙලෙස් අද අපි ඒක ලබා ගත්තේ මෙන්න මේ ආකාරයට බෙදීම කළා. හොඳයි. එහෙමනම් යම් තැනක අපි හිතමු 2 ඍණ 2 අගේ පැවතුණා කියලා. 2 ඍණ 2 අගේ කියන්නේ මේක අපිට ලියත හැකි 1.8 2 දෙවෙනි අගේ හැටියට. 1.8 2 දෙවෙනි අගේ කියන එකෙන් අදහස් කරන්නේ කීයද? මේකෙන් අදහස් කරන්නේ 2 දෙවෙනි බලය කියන්නේ 4යි. එහෙමනම් 1.8 1.8 කියන එක අපි දශමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගත්තාම අපට ලැබෙන අගේ තමයි 0.25. මේ විදිහට අපිට බෙදලා බලන්න පුළුවන් මේ උත්තරේ ලැබෙනවද කියලා. ඊළඟට 2 ඍණ 3 වශයෙන් අපිට අගේ තිබුණා. 2 ඍණ 3 කියන අගයත් අපිට මේ විදිහටම ගන්න පුළුවන්. ඒ කියන්නේ 2 ඍණ 3 කියන්නේ 1.8 2 තුන්වෙනි බලය. අපි දන්නවා 2 තුන්වෙනි බලය කියන්නේ 8යි. එහෙමනම් මෙතන 1 එනවා. ඊළඟට මේක බෙදුවාම 1 8න් බෙදුවාම අපිට ලැබෙන පිළිතුර තමයි 0.1යි 2යි 5. මෙන්න මේ ආකාරයට ඔබ මතක තියාගන්න ඕනේ. නැත්නම් ගණනය කිරීමෙන් හෝ ඔබ තහවුරු කරගෙන තියෙන්න ඕනේ 2 ඍණ 1 2 ඍණ 2 ඒ වගේම 2 ඍණ 3 කියන අගයන් සඳහා ලැබෙන දශම අගයන් කුමක්ද කියලා. හොඳයි. මේ අවබෝධය තුලින් අපි නැවත යමු අපි සාකච්ඡා කරමින් සිටි ගණිත කර්මය විසඳ ගන්න. එහෙනම් මෙතන 2 ඍණ 1 2 ඍණ 1 කියන එකේ අගය කීය බවටදපත් වෙන්නේ 0.5. ඊළඟට 2 ඍණ 2 2 ඍණ 2 කියන එකේ අගය බවටපත් වෙන්නේ කීයද? ඔබට මතක ඇති. මෙන්න බලන්න නැවතත් කලින් ගණනය කිරීම 2 ඍණ 2 කියන්නේ 1.8 2 දෙවෙනි බලය. ඒ කියන්නේ 4න් 1න් 4 ඒ කියන්නේ 0.25. එහෙමනම් මෙතන අගේ එන්නේ 0.25. දැන් අපි කුමක්ද කරන්න ඕනේ? මේ සංඛ්‍යා දෙකත් එකතු කරන්න ඕනේ. එහෙනම් මේ සංඛ්‍යා දෙක එකතු කරපුවාම අපිට ලැබෙනවා 0.75. මේ තමයි 0.75 කියන්නේ අපේ මේ දිව්‍ය අගයන්ගේ දශම තිතට දකුණු පසින් තිබෙන සංඛ්‍යා දශමය කරාම අපිට ලැබෙන පිළිතුර. ඒ වගේම දශම තිතට වම් පසින් තියෙන දිව්‍ය සංඛ්‍යා දශමය කළාම අපිට ලැබෙන පිළිතුර තමයි මේවා සඳහන් කරලා තියෙන්නේ. එහෙමනම් සමස්ත පිළිතුර අපි ලියා පෙන්නනකොට අපි පිළිතුර ලියා පෙන්වන්න ඕනේ මෙන්න මේ ආකාරයට 1 1 1 තිතක් 1 1 කියන දිව්‍ය සංඛ්‍යාව සමානයි 7.75 දශම සංඛ්‍යාව. මේ තමයි මෙහි පිළිතුර ලෙස අපිට ලැබෙන අගය. එhmenan මෙම ගණනය කිරීමේ විශේෂත්වය කුමක්ද? මෙම ගණනය කිරීමේ විශේෂත්වය තමයි දශම සහිත දිව්‍ය අගයක් තිබුණොත් මේ දශම සහිත දිව්‍ය අගය කොහොමද දශම අගයන් බවට පත් කරගන්නේ කියලා. ඒතර මෙහිදී ඔබට ඉතා වැදගත් වෙනවා මෙන්න මේ ගණිත කාරණය. මොකෝ ස්ථානීය අගයන් අපි ලියනකොට ස්ථානීය අගයන් අපේ ලියන්නේ මේ ස්ථානවල ඍණ 1 ඍණ 2 ආදි වශයෙන් ඍණ 1 ඍණ 2 ආදි වශයෙන් අපි මේ ස්ථානීය අගයන් ලිව්වට පස්සේ අපි මේකේ දශම අගයන් ලබා ගන්න ඕනේ. ඒ දශම අගයන් ලබා ගන්න ආකාරය තමයි මෙන්න මේ ස්ථානයේදී අපේ සාකච්ඡාවෙන් අවබෝධ කරගත්තේ. මේ අවබෝධය තුළින් අපිට පුළුවන් අපට ඕනෑම දිව්‍ය සංඛ්‍යාවක් දුන්නොත් දශම අගයන් සහිතව
ඒක දශමයේ සංඛ්‍යාව බවට මේ අයුරින් පරිවර්තනය කරගන්න. ඊළඟ පියවර ලෙස අපි බලමු දිවිමය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාව බවට පරිවර්තනය කරන ආකාරය. දිවිමය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාව බවට පරිවර්තනය කරද්දී අපි පළවෙනියෙන් සිදු කළ යුතු කාර්යය තමයි අපට දෙන ලද දිවිමය සංඛ්‍යාව අපිට දෙන ලද දිවිමය සංඛ්‍යාව දකුණු පස සිට දෙන ලද දිවිමය සංඛ්‍යාව දකුණු පස සිට පිටු 3න් 3ට එහෙම නැත්නම් පිටු 3 කාණ්ඩ ලෙස පිටු 3 කාණ්ඩ ලෙස එහෙම නැත්නම් පිටු 3න් 3ට වෙන් කර ලියා ගැනීම. බලන්න එවනම් පළවෙනි පියවර දෙන ලද දිවිමය සංඛ්‍යාව දකුණු පස සිට පිටු 3න් 3ට වෙන් කර ලියා ගන්න ඕනේ. උදාහරණයක් ලෙස අපි හිතමු අපට දෙන ලද දිවිමය සංඛ්‍යාව මෙන්න මේ අයුරින් පවතින්නේ. මේ තමයි අපට දෙන ලද දිවිමය සංඛ්‍යාව. ඒතර දැන් මේ දිවිමය සංඛ්‍යාව දකුණු පස සිට ඒ කියන්නේ මෙන්න මේ අංශයේ සිට දකුණු පස සිට අපි මොකද්ද කරන්න ඕනේ? පිටු 3න් 3ට වෙන් කර ලියා ගන්න ඕනේ. එහෙමනම් මේ දිවිමය සංඛ්‍යාව දශමය කරද්දී මේක පිටු 3 කාණ්ඩ ලෙස වෙන් කළ ලියනකොට පළවෙනියෙන් මෙන්න මේ පිටු අපි ලියා ගනිමු 1යි ඊළඟට 1යි බිඳුවයි මේ තමයි එක කාණ්ඩයක් බවට පත් වෙන්නේ. ඊළඟ කාණ්ඩය මෙතනින් මෙහාට එනකොට නැවතත් 1යි 1යි 1 මේ ආකාරයට කාණ්ඩ කරලා අපි ලියා ගන්න ඕනේ. මෙසේ දිවිමය සංඛ්‍යාව කාණ්ඩ පිටු 3න් 3ට කාණ්ඩ කරලා ලියාගත්තට පස්සේ අපි ඊළඟට කළ යුතු කාර්යය තමයි මෙන්න මේ කාණ්ඩයේ දශමයගේ සොයා ගන්න ඕනේ. මේ පිටු 3 දශමයගේ සොයා ගන්න ඕනේ. මේ පිටු 3 දශමයගේ සොයනකොට ඔබට අවබෝධයි මීට ප්‍රථම අපි සාකච්ඡා කළා දිවිමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පත් කරන ආකාරය. එෙහිදී ඔබට මතක ඇති ස්ථානීය කියන්න අපි ලිව්වා 2 බිංදුව ඊළඟට 2 1 ඊළඟට 2 2 එහෙමනම් මෙන්න මේ කාණ්ඩය දශමය කිරීමේදී මෙහෙම ලිව්වා වගේම ඊළඟ කාණ්ඩයත් අපි ලියන්න ඕනේ 2 බිංදුව 2 1 ඊළඟට 2 2 මෙසේ ලියාගත්තාම ඔබට ගණනය කිරීම පහසුයි. ඒ නිසායි මම මෙසේ වෙන් කර නැවත ලියා පෙන්නුවේ. දැන් අපි මේක ගුණ කළොත් ඔබ දන්නවා 2 බිංදුවෙනි බලය කියන්නේ 1යි 1 පරක් 1 1යි. එහෙමනම් මෙතන 1 ලිව්වා. ඒකට එකතු කරන්න ඕනේ 2 1 වෙනි බලය 2 1 වෙනි බලය කියන්නේ 2යි. 2 1 වෙනි බලය 2යි. ඒ එකෙන් වැඩි කරාම ලැබෙන උත්තරේ කීයද? 2යි. එවනම් මේක ගුණ කරන්න අවශ්‍ය නැහැ. මොකෝ 2 දෙවෙනි බලය 4 අපට ලැබුණාට ඒක බිංදුවෙන් ගුණ කරාම ලැබෙන අගේ බිංදුවයි. එවනම් මේ දශමයාගයන් දෙක එකතුව කීය බවටද පත් වෙන්නේ? 3 බවට. එහෙමනම් ඒ ලෙසම මේ කාණ්ඩය වෙනම අපි ගුණ කරන්න ඕනේ. මේ කාණ්ඩය අපි වෙනම ගුණ කළාම 2 බිංදුව කියන්නේ 1යි 1 වරක් 1 1යි. ඊළඟට 2 1 වෙනි බලය 2 1 වෙනි බලය කියන්නේ 2යි 2 වරක් 1 2යි. ඒ අනුව මේකට එකතු වෙන්න ඕනේ 2. ඊළඟට නැවතත් මෙතන තියෙන 2 දෙවෙනි බලය. එහෙනම් 2 දෙවෙනි බලය කියන්නේ 2යි 2 දෙවෙනි බලය 4යි. 4 වැඩි කරාම එකෙන් එතන එන උත්තරේ 4යි. දැන් මේ කාණ්ඩය අපි එකතු කරන්න ඕනේ 4යි 2යි 6යි 6යි 1යි 7යි. ඒ අනුව මෙන්න මේ දිවිමය සංඛ්‍යාව අෂ්ටමය සංඛ්‍යාව බවට පරිවර්තනය කළාම අපි මේ අෂ්ටමය සංඛ්‍යාව බවට පරිවර්තනය කරමින් ඉන්නේ. අෂ්ටමය සංඛ්‍යාව බවට පරිවර්තනය කළාම ලැබෙන පිළිතුර අපිට ලියන්න පුළුවන් මෙහෙම 1යි 1යි ඊළඟට නැවතත් 0.1 කියන දිවිමය සංඛ්‍යාව අෂ්ටමය කළාම ලැබෙන පිළිතුර තමයි 7යි 3. අටේ පදයේ අගයක් ලෙස ලියා දක්වන්න ඕනේ. මේ තමයි පිළිතුර ලබාගත් ආකාරය. දැන් මෙතෙන්දී ඔබට පැහැදිලි වෙන්න ඇති දුවේ පුතේ
සාමාන්‍යයෙන් අපිට මීට ප්‍රථම අපි ඉගෙනගත්ත ද්විමේ සංඛ්‍යා දශමය කිරීමේ හැකියාව මේ පරිවර්තනයේදීත් අවශ්‍ය වෙනවා. මේ පරිවර්තනයේදී විතරක් නෙමෙයි අපි ඊළඟට ඉගෙන ගන්න ද්විමේ සංඛ්‍යා සද්දශමී සංඛ්‍යා බවට පරිවර්තනය කරද්දී අපිට මේ පරිවර්තනය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ නිසා මම මේ ද්විමේ සංඛ්‍යාවක් අෂ්ටමය කරන ආකාරය පැහැදිලි කරන මේ මොහොතේම මේ ද්විමේ සංඛ්‍යා දශමය කරගන්න ක්‍රමවේදය පහසුවෙන් කරන්න පුළුවන් ආකාරයක් පැහැදිලි කරන්නම්. මොකද ඒක ඔබට වැදගත් වේවි. ඒ නිසා අපි බලමු කොහොමද මේ දේ කරන්න කියලා. මම වෙනම මේ පැහැදිලි කිරීම කරන්නම්. ද්විමේ සංඛ්‍යා අෂ්ටමය බවට පරිවර්තනය කිරීම සඳහා අපිට භාවිතා කිරීමට හැකි වගුව මෙන්න මේ අයුරින් පුතාලට පුළුවන් ගොඩනගා ගන්න. ද්විපතේ පළවෙනියෙන්ම ඔබ ලියා ගන්න එක කෙනාගේ ලියාගත්තට පස්සේ එක දෙකෙන් ගුණ කරන්න. එක කෙනාගේ දෙකෙන් ගුණ කරාම අපිට ලැබෙනවා 2. ඉන්පසුව මේ 2 කියන සංඛ්‍යාව නැවත දෙකෙන් ගුණ කරන්න. එවිට ලැබෙනවා 4. මේ ආකාරයට එක කියන සංඛ්‍යාව ලියලා ඒ දෙකෙන් ගුණ කරාම එනාගේ 2යි. ඒක වම් පසින් ලියා ගන්න. එයාගේ නැවත දෙකෙන් ගුණ කරන්න. එවිට ලැබෙනාගේ 4යි. එය නැවත වම් පසින් ලියා ගන්න. මෙසේ සංඛ්‍යා 3ක් ලියාගත්තාම ප්‍රමාණවත්. මොකෝ අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියේ තියෙන්නේ දිවිමයාගයන් 3යි. ඒ නිසා මේ දිවිමයාගයන් 3ට අදාළ වෙන අගයන් මේ ආකාරයට ලියා ගන්න. ද්විපතේ දිවිමයාගයන් වල ඔබ දන්නවා මෙන්න මෙහෙම දෙයක්. මේකට ඉහළින් ලියලා පෙන්නන්නම්. සාමාන්‍යයෙන් 2 බිඳුවෙනි බලය, 2 1වෙනි බලය, ඊළඟට 2 දෙවෙනි බලය කියන ස්ථානීයයන් සමග අපි ගත්තොත් 2 බිඳුවෙනි බලය කියන්නේ සෑම විටම 1යි. ඒ වගේම 2 1වෙනි බලය කියන්නේ 2යි. 2 දෙවෙනි බලය කියන්නේ 4යි. එහෙමනම් අපි මේ 1 2 4 කියලා ලියාගත්තේ 2 බලයන් බිඳුවේ සිට අපට ලැබෙන. දැන් පුතාලා දුවලා මේ සංඛ්‍යා ටික ලියාගත්තට පස්සේ ඔබට පුළුවන් මේ ආකාරයට වගුවක් සකස් කරගන්න. මේ වගුවේ ද්විපතේ පළවෙනියෙන් ලියා ගන්න අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියේ පළවෙනි සංඛ්‍යාව ඔබ දන්නවා බිඳුව. එහෙනම් අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියේ බිඳුව ලියාගත්තට පස්සේ මේකට අදාළ ඔබට පුළුවන් දිව්මය අගයන් මෙන්න මේ වගුව තුලින් සකසා ගන්න. අපි දන්නවා අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියේ පළවෙනි අගයේ බිඳුව. එහෙනම් බිඳුව කියන එක අපිට සකස් කරගන්න පුළුවන් බයිනරි අගයන් 3කින්. බයිනරි අගයන් බිඳුවේ 3ක් සමානයි බිඳුවකට. එහෙමනම් බිටු 3කින් යුතුව ඒ බයිනරි අගයන් අපි මේ වගුවේ පළවෙනියෙන් ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ද්විපතේ අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියේ ඊළඟ සංඛ්‍යාව 1. එහෙමනම් මේ 1 කියන සංඛ්‍යාව ඔබ ලියාගෙන එකට අදාළව බයිනරි අගයන් හඳුනා ගන්න. කොහොමද හඳුනාගන්නේ? මේ 1 කියන අගය අපිට හදා ගන්න පුළුවන් 2 බිඳුවෙනි බලයෙන්. ඔබ දන්නා 2 බිඳුවෙනි බලය කියන්නේ කීයද? 1යි. එහෙමනම් මේ 1 කියන අගයට යටින් 1 කියලා ලියා ගන්න. අනිත් ස්ථාන දෙකේ බිඳුව ඇතුල් කර ගන්න. ඒ ආකාරයට අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියේ ඊළඟ සංඛ්‍යාව 2 කියන සංඛ්‍යාව ලියාගත්තට පස්සේ බලන්න මෙන්න මේ ඉලක්කම් අතරින් 2 කියන සංඛ්‍යාව ගොඩනගා ගන්න ඔබට භාවිතා කළ හැකි ඉලක්කම් මොනවාද කියලා. ඔබ දන්නවා 2 කියන සංඛ්‍යාව ගොඩනගා ගන්න පුළුවන් 2 කියන ඉලක්කමෙන්. එවනම් ඒ කෙලින් ඊට පහලින් 1 කියන ඉලක්කම දාන්න. අනිත් ස්ථාන දෙකේ බිඳුව යොදන්න. ඊළඟට අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතිය ඊළඟ සංඛ්‍යාව 3. දැන් බලන්න මේ 3 කියන ඉලක්කම ගොඩනගා ගන්න ඔබට මේ තියෙන ඉලක්කම් වලින් කුමන ඉලක්කම්ද භාවිතා කිරීමේ හැකියාව පවතින්නේ කියලා. ද්විපතේ 3 කියන ඉලක්කම හදන්න පුළුවන් 2යි 1යි එකතු කළාම. එහෙමනම් 2 කියන තැන 1 ලියන්න, 1 කියන තැනත් 1 ලියන්න, මේ ස්ථානයේ බිඳුව දාන්න. මේ තමයි 3 කියන අංකයට අදාළව බයිනරි අගයන් 1 සහ 1. ඊළඟට 4 කියන අෂ්ටමයේ සංඛ්‍යාව අපි ගත්තොත් 4 කියන එක අපිට හදා ගන්න පුළුවන් මේ ඉලක්කම් අතරින් 4 කියන ඉලක්කම තියෙනවා. එහෙනම් එතන 1 දාන්න, අනිත් ස්ථාන දෙකේ බිඳුව ඇතුල් කරන්න. ඊළඟට අපිට ඕනේ 5. 5 කියන සංඛ්‍යාව අපිට ගොඩනගා ගන්න පුළුවන්
බලන පහ ගොඩනගා ගැනීම හැකියාව තියෙනවා. 4ට එකක් එකතු කළාම 5. එhmenan 4 කෙනි ස්ථානයේ 1 දාන්න, 1 කෙනි ස්ථානයේ 1 දාන්න, අතරමැදි ස්ථානවල බිඳුව දාන්න. ඊළඟට අපිට අවශ්‍යයි 6. එhmenan 6 කියන සංඛ්‍යාව ගොඩනගෙන්නේ 4ට දෙකක් එකතු කළාම එම නිසා 4 කියන තැන බයිනරි 1 දාන්න, 2 කියන ස්ථානයේ බයිනරි 1 දාන්න, මේ ස්ථානයේ බිඳුව දාන්න. දැන් පැහැදිලි ඇති දුවල පුතාලට අවබෝධ ඇති කොහොමද මේ අෂ්ටමීය අගයන් සඳහා අවශ්‍ය වෙන ද්විමීය අගයන් හඳුනාගන්නේ මේ 1 2 4 කියන ඉලක්කම් වලින් කියලා. එමනම් අවසාන අගය 7. අපි දන්නවා 7 කියන සංඛ්‍යාව හදන්න වෙන්නේ 4යි 2යි 1යි කියන සංඛ්‍යා තුනේම එකතුවෙන්. ඒ නිසා ඒ ස්ථාන වලට පහලින් මේ ආකාරයට බයිනරි අගයන් දාන්න. මේ විදිහට දුවල පුතාලට පුළුවන් ඕනම අවස්ථාවක මේ වගුව ගොඩනගා ගන්න අෂ්ටමී සංඛ්‍යා පද්ධති සමග ඔබ වැඩ කරනකොට. එහෙනම් දැන් අපි බලමු තවත් ද්විමීය සංඛ්‍යාවක් අෂ්ටමී සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න මේ වගුව උපයෝගී කරගෙන යන මම ද්විමීය සංඛ්‍යාවක් ලෙස ගන්නම් 1.1.1 කියන ද්විමීය සංඛ්‍යාව. දැන් මේ සංඛ්‍යා ගත්තොත් මේ සංඛ්‍යා අපිට අෂ්ටමී කරන්න ඕනේ. එහෙනම් මේ සංඛ්‍යා අෂ්ටමී කරද්දී අපි දන්නවා දකුණු පස සිට බිටු 3ට වෙන් කරන්න ඕනේ. අපි දන්නවා මේ වෙන විට ඇයි අපි බිටු 3න් 3ට වෙන් කරන්නේ කියලා. බිටු 3න් 3ට අපි වෙන් කරගන්න හේතුව තමයි අපට අවශ්‍යයි අෂ්ටමී සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න. එම නිසායි බිටු 3න් 3ට වෙන් කරන්නේ. ඒ අනුව දකුණු පසින් ආරම්භ කළාම පළවෙනි බිටු 3 මේ විදිහට වෙන් කරන්න පුළුවන්. ඊළඟට කුඩා පරතරයක් තියලා ඊළඟ ඉතිරි බිටු අගයන් දෙක මෙලෙස ලියන්න පුළුවන්. ඒ වගේම මෙසේ වෙන් කරද්දී වම් පසේ බිටු 3 ඒකකයේ සඳහා යම් බිටු ප්‍රමාණයක් අඩු වුණොත් ඔබ දන්නවා මෙතන බිටු 1යි 2යි තියෙන්නේ බිටු 3න් 3ට වෙන් කරන්න ඕනේ. එම නිසා ඒ අඩුවන බිටුව බිඳුව යොදලා සම්පූර්ණ කර ගන්න ඕනේ. එhmenan මේක අමතරව අපි මේ බිටු 3ක කාණ්ඩය සම්පූර්ණ කිරීම සඳහායි භාවිත කළේ. දැන් දුවේ පුතේ ඔබට පුළුවන් මේ වෙන් කර ගන්නා ලද කාණ්ඩ වලට අදාළ අෂ්ටම අගය මේ වගුව තුලින් හඳුනා ගන්න. අපි එමනම් බලමු. බයිනරි අගයන් 3ක් තියෙනවා. බයිනරි අගයන් 3ක් කියන්නේ ඒකට අදාළ වෙන අෂ්ටම අගය 7. ඒ අනුව අපි මෙතන 7 ලියනවා. ඊළඟට 0.1 එහෙමනම් අපි බලමු 0.1 කියන බයිනරි අගයන් තියෙන ස්ථානයේ මෙතන 0.1 මෙතනට අදාළ වෙන්නේ 2 කියන අෂ්ටමය අගය. ඒ අනුව එතන 2 කියලා ලිව්වා. එහෙමනම් අපි පිළිතුර ලියන්නේ කොහොමද? 1.1 කියන ද්විමීය සංඛ්‍යා අපි අෂ්ටමය කළාම අපට ලැබෙන අගය තමයි 2.7 කියන අෂ්ටමය සංඛ්‍යාව. මෙන්න මේ ආකාරයට දුවල පුතාලට මේ වගුව වඩා පහසුවෙන් භාවිත කරන්න පුළුවන් ද්විමීය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාව බවට පරිවර්තනය කරද්දී. එහෙනම් අපේ ඊළඟ පියවර තමයි දුවේ පුතේ මෙතෙක් මා ඔබත් සමග සාකච්ඡා කළේ දශම අගයන් නොමැති ද්විමීය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය. එහෙනම් දැන් මම සූදානම් වන්නේ දශම අගයන් සහිත ද්විමීය අගයක් ඔබට ලබා දී තිබෙන අවස්ථාවකදී එම අගය අෂ්ටමය අගයක් බවට පරිවර්තනය කරන ආකාරය ගැන පැහැදිලි කරන්න. මම ඒ සඳහා උදාහරණයක් ලෙස ගන්නම්. ද්විමීය සංඛ්‍යාවක් ලෙස 1.1 තිත 1.1 කියන ද්විමීය සංඛ්‍යාව. දැන් අපිට මේ ද්විමීය සංඛ්‍යාව අෂ්ටමය සංඛ්‍යාවක් ලෙස පරිවර්තනය කරන්න අවශ්‍ය නම් අපි මෙහිදීත් පළවෙනියෙන් කරන්න ඕනේ මේ දශම තිතට වම් පසින් තියෙන සංඛ්‍යා මේ අගයන් දකුණු පස සිට වම් පසට බිටු 3න් 3ට වෙන් කර ගන්න ඕනේ. අපි එසේ වෙන් කරගත්තොත් පළවෙනි බිටු කාණ්ඩය තමයි 1.1 මෙහි වම් පසට අපි ගමන් කරන්නේ දකුණු පස සිට දශම තිතේ සිට. එහෙමනම් 1.1 ඊළඟට ඉතිරි කාණ්ඩය සඳහා අපි ගන්නෙ 1. මෙතන බිටු 4යි බිටු 4න් 3 කාණ්ඩයක් වෙන් වුණා. තව එකක් ඉතුරු වෙනවා. ඒ වගේම දුවල පුතාලා දන්නවා මෙතන 3 කාණ්ඩයක් නොතිබුණොත් අපි
දියුමේ අගයන් මේ විදිහට සම්පූර්ණ කර ගන්න ඕනේ. බිඳුවේ පිටු දෙකක් සම්පූර්ණ කරා. මෙසේ බිඳුවේ පිටු සම්පූර්ණ කළාට මේ අගයට බලපෑමක් නැහැ. ඒ නිසා අපි බිඳුව පාවිච්චි කරන්නේ. ඊළඟට අපි එහෙමනම් මේකේ දකුණු පස දශම තිතෙන් දකුණු පස තියෙන බිටු අගයනොත් බිටු 3න් 3ට වෙන් කරන්න ඕනේ. එසේ වෙන් කරද්දී අපි දශම තිතේ සිට දකුණු පසටයි ගමන් කරන්නේ. එහෙමනම් දුවේ පුතේ මෙතන බිටු දෙකක් තියෙනවා. ඒ බිටු අගයන් දෙක අපි මේ ආකාරයට ලියා ගන්නවා. නමුත් බිටු 3ක කාණ්ඩයක් මෙතන බිහි වුණේ නැහැ. එම නිසා මොකද්ද කරන්නේ? අඩුවන බිටුව සඳහා බිඳුව යොදා ගන්නවා. දැන් බලන්න ඒ බිටුව අගය අපි ලියාගත්තේ දකුණු පසට වන්න. දැන් අපිට පුළුවන් මේ එක් එක් දිවිමේ කාණ්ඩය සඳහා දාලා අෂ්ටමය සංඛ්‍යා මේ වගුව තුලින් ලබා ගන්න. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම බිඳු 2 1. ඒ කියන්නේ අෂ්ටමයාගේ එතෙන්දී 1 වෙන්නේ. ඊළඟට බිඳුවයි 1 1. බිඳුවයි 1 1 කියන දිවිමේ අගයන් සඳහා අෂ්ටමයාගේ බවට පත් වෙන්නේ අංක 3. ඊළඟට 1 1 බිඳුව 1 1 බිඳුව කියන ස්ථානයට අදාළ අෂ්ටමයාගේ 6. එහෙනම් 6 කියන අගය මෙතන ලියා ගන්නවා. දැන් මේ සංඛ්‍යා තනි අගයක් ලෙස අපි ලියා දක්වන්න ඕනේ. එහෙනම් පිළිතුර ලෙස අපිට ලියන්න පුළුවන් මේ ආකාරයට බිඳුවයි 1 බිඳුවයි 1 1 තිතක් 1 1 කියන දිවිමේ සංඛ්‍යාව අෂ්ටමේ සංඛ්‍යාව බවට පත් කරාම අපිට ලැබෙන පිළිතුර තමයි 1 3 6යි 8 පාදේ. මේක තමයි පිළිතුර බවට පත් වෙන්නේ. එහෙනම් පැහැදිලි ඇති දශම සහිත දිවිමේ අගයක් වලට ලැබුණොත් ඒ දශම සහිත දිවිමේ අගය අෂ්ටමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගන්න ආකාරය. අපි දැන් සූදානම් වන්නේ දුවේ පුතේ දිවිමේ අගයක් සද්දශමයේ අගයන් වලට පරිවර්තනය කරන ආකාරය සාකච්ඡා කරන්න. දිවිමේ අගයක් සද්දශමයේ අගයන් වලට පරිවර්තනය කිරීමේදී අනුගමනය කරන පියවර අපිට මේ ආකාරයට 3කින් සාකච්ඡා කරන්න පුළුවන්. පළවෙනි පියවර තමයි ලබා දී ඇති දිවිමේ අගයන් දකුණු පස සිට බිටු 4 කාණ්ඩ ලෙස වෙන් කර ගන්න ඕනේ. දුවේ පුතේ මෙතෙන්දී ලබා දී ඇති දිවිමේ අගයන් දකුණු පස සිට බිටු 4 කාණ්ඩ ලෙස වෙන් කර ගැනීම කියන එකෙන් අදහස් කරන්නේ අපි උදාහරණයකට ගමු මෙන්න මේ වගේ සංඛ්‍යාවක් මේ වගේ දිවිමේ අගයක් 0.1 මෙන්න මෙවැනි දිවිමේ අගයක් අපි ගත්තාම මෙවැනි දිවිමේ අගයක දකුණු පස සිට අපි වෙන් කර ගැනීම කරන්න ඕනේ වම් පසට. නමුත් යම් අවස්ථාවක ඔබට ලබා දී තිබෙන දිවිමේ අගය මේ ආකාරයට දශම සහිත අගයක් නම් මේ බලන්න මෙතන දශම තිත තියෙනවා. එවැනි අවස්ථාවක අපි මේ දශම තිතේ සිට වම් පසට තමයි බිටු 4න් 4ට වෙන් කර ගන්න ඕනේ. ඒ වගේම දශම තිතෙන් දකුණු පස තියෙන සංඛ්‍යා මේ දකුණු පසට අපි වෙන් කර ගන්න ඕනේ. දශම තිතේ සිට දකුණු පසට මේ පැත්තට අපි වෙන් කර ගන්න ඕනේ. හොඳයි, මෙසේ කාණ්ඩ බිටු 4න් 4ටයි අපි වෙන් කරගන්නේ. ඔබ දන්නවා දුවේ පුතේ අපි දිවිමේ අගයක් සද්දශමයේ අගයක් කරන්න යන්නේ දිවිමේ සංඛ්‍යා පද්ධතියේ පාදාගය අපි මේ විදිහට දන්නවා දිවිමේ සංඛ්‍යා පද්ධතියේ පාදාගය 2. ඒතර මේ දෙකේ පාදයේ සංඛ්‍යාවක් අපි පරිවර්තනය කරන්න යන්නේ 16 පාදයේ සංඛ්‍යාවක් බවට. එනේ 16 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරනකොට 16 කියන අගය නිර්මාණය වෙන්නේ 2 වෙනි බලයෙන්. එම නිසා තමයි අපි මේ අපට දීලා තියෙන දිවිමේ අගයන් බිටු 4 කාණ්ඩ ලෙස වෙන් කර ගැනීම සිදු කළ යුත්තේ. ඊළඟට දෙවෙනි පියවර තමයි වෙන් කර ගන්නා ලද කාණ්ඩ වලට අයත් සද්දශමයේ අගයන් වෙන වෙනම ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි දිවිමේ අගයන් බිටු 4න් 4ට වෙන් කරගත්තට පස්සේ ඒ වෙන් කර ගන්නා ලද අගයන් වලට අදාළ සද්දශමයේ අගය වෙනම අපි ලියා ගන්න ඕනේ. ඊට පස්සේ මේ සියලු අගයන් තනි පිළිතුරක් ලෙස අපි ලියා දක්වන්න ඕනේ. මෙන්න මේ පියවර 3 භාවිතා කළා දුවල පුතාලට හැකියාව තියෙනවා දිවිමය අගයක් සද්දශමයේ අගයක් බවට පරිවර්තනය කරගන්න. අපි එමනම් බලමු උදාහරණ කීපයකින් මේක න අවබෝධය ලබා ගන්න. මම ඉස්සෙල්ලාම දිවිමය අගයක් ලෙස ගන්නම්.
1.1.1 කියන දිවිමයාගය. දැන් අපි හිතමු අපිට මේ දිවිමයාගය අවශ්‍යයි 7.යක් බවට පරිවර්තනය කරන්න. එහෙමනම් බලන්න දුවේ පුතේ පළවෙනි පියවර නැවත ඔබේ අවධානය යොමු කරන්න. ලබා දී ඇති දිවිමයාගයන් දකුණු පස සිට බිටු 4 කාණ්ඩ ලෙස වෙන් කර ගන්න ඕනේ. ඒ අනුව අපිට ලබා දී තිබෙන බිටු අගයන් මේක දකුණු පස සිට බිටු 4න් 4ට වෙන් කර ගනිමු. ඒ අනුව මම පළවෙනි කාණ්ඩය ලියන්න 1.1.0 මේ තමයි පළවෙනි බිටු කාණ්ඩය. මේ කාණ්ඩ වෙන් කරද්දී එතකොට මෙතෙන්ට එනකොට එක කාණ්ඩයක් වෙන් වුණා. ඊළඟට ඉතිරි කාණ්ඩය 1.1. අපි දකිනවා මෙතන බිටු 4ක් නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්නේ? බිටු 4ක් නැති නිසා ඉතිරි බිටු සම්පූර්ණ කර ගන්නවා 0.2කින් 4 සම්පූර්ණ වෙන ලෙස. හොඳයි. මේ ආකාරයට අපිට පුළුවන් බිටු 4 කාණ්ඩ ලෙස වෙන් කර ගන්න. දැන් මේ වෙන් කරගත් කාණ්ඩ වලට අදාළ 7.අගය අපි ලියා ගන්න ඕනේ. මේ වෙන් කරගත් කාණ්ඩ වලට අදාළ 7.අගයන් අපි ලියද්දී ඒ සඳහා අපිට පුළුවන් ඕන නම් 7 සංඛ්‍යා පද්ධතියට අදාළ ද්විමය සංඛ්‍යා පද්ධතියේ වගුවක් නිර්මාණය කරගන්න. නමුත් සංඛ්‍යා 16ක් තියෙන නිසා වගුවක් නිර්මාණය නොකර අපි මේ සඳහා කෙටි ක්‍රමයක් පාවිච්චි කරමු. ඒ අනුව මම මේ පැහැදිලි කිරීම මදකට නවත්තලා යම් ද්විමය සංඛ්‍යාවක් 7 සංඛ්‍යාව බවට පත් කර ගැනීමේදී ඔබට භාවිතා කළ හැකි පහසු ක්‍රමවේදයක් විස්තර කරන්නම්. මොකක්ද මෙන්න මේ ක්‍රමේ පාවිච්චි කරන්න. 1 කියන සංඛ්‍යාව ලියාගෙන 1 2කින් ගුණ කරලා 2 ලියා ගන්න. 2 කෙනාගේ 2කින් ගුණ කරන්න එවිට අපිට ලැබෙනවා 4යි. 4 කෙනාගේ නැවත 2කින් ගුණ කරන්න එවිට අපිට ලැබෙනවා 8යි. 1 2කින් වැඩි කළා 2යි. 2 2කින් වැඩි කළා 4යි. 4 2කින් වැඩි කළා 8යි. මෙන්න මේ ආකාරයට අගයන් ලියා ගන්න පළවෙනියෙන්. මෙසේ අගයන් ලියාගත්තට පස්සේ ඊළඟට ඔබට හැකියාව තියෙනවා මෙතන තියෙන බයිනරි අගයන් 1.1 අපි පුතේ මෙතන ලියාගමු. මේ අගයන් මා ලියන්නේ 0.1යි ඊළඟට 0.1යි. දැන් බලන්න 1 කියන ස්ථාන වලට අදාළ අගයන් පමණක් එකතු කරන්න. 0 කියන ස්ථාන වල අගයන් එකතු කරන්න අවශ්‍ය නැහැ. එහෙමනම් 1 කියන ස්ථාන වලට අදාළ අගයන් තමයි 4 සහ 1. ඒ අනුව අපි අගය ලියනවා 5යි. ඊළඟට ඉතිරි ද්විමය කාණ්ඩය තමයි 0.1.1. ඒ අනුව 1 කියන ස්ථාන වලට අදාළ අගයන් එකතු කරන්න 2 සහ 1 තමයි මේ ස්ථාන දෙක වලට අදාළ අගයන්. එහෙනම් මේ දෙක එකතු කරාම 2 1යි 3යි. ඒ අනුව මෙතන 7.අගය 3යි. දැන් අපි මේක තනි පිළිතුරක් ලෙස ලියා දක්වනවා. කොහොමද තනි පිළිතුරක් ලෙස ලියා දක්වන්නේ? 1.1.1 කියන ද්විමය සංඛ්‍යාව 7 කළාම අපිට ලැබෙන පිළිතුර තමයි 3යි 5 16 පාදේ සංඛ්‍යාවක් ලෙස. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ද්විමය සංඛ්‍යාවක් 7 සංඛ්‍යාව බවට පත් කරන්න. හොඳයි දුවේ පුතේ අපි මේ වෙන විට ද්විමය සංඛ්‍යා 7 සංඛ්‍යාව බවට පරිවර්තනය කරන ආකාරය උදාහරණ දෙකකින් සාකච්ඡා කළා. එහෙමනම් අපි බලමු තවත් ඒ වගේම උදාහරණයකට යන්න. මේ උදාහරණය තුළ ඔබට පේනවා ඇති ද්විමය සංඛ්‍යා දීලා තියෙනවා දශම සහිත අගයන් සමගින්. දැන් මේ සංඛ්‍යාව අපිට 7 සංඛ්‍යාව බවට පරිවර්තනය කරගන්න අවශ්‍යයි. එවන අපි පළවෙනියෙන් කරන්න ඕනේ දශම තිතට වම් පසින් තියෙන සංඛ්‍යා බිටු 4න් 4ට වෙන් කර ලියා ගන්න ඕනේ. ඒ අනුව පළවෙනි ද්විමය කාණ්ඩය හැටියට අපිට ගන්න පුළුවන් 1.1.1 මේක කාණ්ඩයක්. ඊළඟට අපිට ගන්න පුළුවන් තවත් කාණ්ඩයක් 0 සහ 1. එතකොට මෙතන බිටු 4 කාණ්ඩ ලෙස අපි වෙන් කරගද්දී බිටු 4කින් යුක්තව කාණ්ඩයක් ගොඩනෙගුන්නේ නැත්නම් අපි දන්නවා මේ වෙනිටත් අපි ඒ ගැන සාකච්ඡා කරලා තියෙනවා. අඩුවන බිටු ප්‍රමාණය බිඳුවේ බිටු වලින් අපි මේ විදිහට සම්පූර්ණ කර ගන්න ඕනේ. ඊළඟට
අපි දශම තිතට දකුණු පසින් තියෙන සංඛ්‍යාත් ඒ වගේම බිටු 4න් 4ට වෙන් කරන්න ඕනේ. ඒ වෙන් කිරීමේදී අපි දශම තිතේ සිට දකුණු පසට ගමන් කරන්නේ. එහෙනම් අපි පළවෙනි බිටු කාණ්ඩය ලෙස 1.1 පළවෙනි බිටු කාණ්ඩය අපි වෙන් කරා. ඊළඟට පුංචි පරාසයක් අපි තියමු. තව ඉතුරු වෙලා තියෙන එක බිටුවක්. මෙන්න මේ බිටුව. නමුත් මේ සම්පූර්ණ වෙන්න ඕනේ. කොහොමද සම්පූර්ණ වෙන්න ඕනේ? බිටු 4කින් සම්පූර්ණ වෙන්න ඕනේ. දුවල පුතල්ලට පේනවා මෙතන බිටු 4ක් නැහැ. බිටු 3යි තියෙන්නේ. බිටු 1යි තියෙන්නේ. එහෙනම් තව බිටු 3ක් අපි සම්පූර්ණ කර ගන්න ඕනේ. ඒ බිටු සම්පූර්ණ කරනකොට මේ ආකාරයට දකුණු පසට අපි ලියන්න ඕනේ. දැන් ඔබට පේනවා මා මේ රතු පාටින් පෙන්වලා තියෙන්නේ මේ වම් පැත්තේ බිටු 4 වෙන් කරද්දී අඩු බිටු ප්‍රමාණය. ඒ වගේම මෙතනත් අඩු බිටු ප්‍රමාණය අපි වෙන් කරලා තියෙන්නේ. දැන් දුවේ පුතේ මේකට අදාළව අපි අෂ්ටමය සද්දසමය අගයන් ලියා ගන්න ඕනේ. ඒතර වඩාත් ලේසි සද්දසමය අගයන් ලියද්දී අපි මේ ආකාරයට ලියා ගමු 1 2 4 8. ඔබ දන්නවා මේ 1 2 4 8 කියලා අපි ලියාගන්නේ දෙකේ බලයන්. මම දෙකේ බලයනොත් ඔබට පෙන්වනවා දෙකේ බිඳුව වෙනි බලය, දෙකේ 1 වෙනි බලය, දෙකේ 2 වෙනි බලය සහ දෙකේ 3 වෙනි බලය තමයි මේ අගයන් නිරූපණය වෙන්නේ. දෙකේ බිඳුව වෙනි බලය කියන්නේ 1යි. ඒ වගේම දෙකේ 1 වෙනි බලය කියන්නේ 2යි, දෙකේ 2 වෙනි බලය කියන්නේ 4යි. ඒ වගේම දෙකේ 3 වෙනි බලය කියන්නේ 8යි. එහෙමනම් මේ දෙකේ බලයන් මේ ඉහළින් ලියා ගැනීම අත්‍යවශ්‍ය නැහැ. 1 2 4 8 කියන සංඛ්‍යා පමණක් ලියා ගැනීම ප්‍රමාණවත්. ඒ අනුව අපි බලමු පළවෙනියෙන් මෙන්න මේ 1.3 කියන මේ බයිනරි අගයට අදාළ සද්දසමය අගය හොයාගන්න. ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබට වඩා පහසුයි මේ බයිනරි අගයන් මේකේ පහළින් ලියන්න. එහෙමනම් 1.0.0 දැන් එකට අදාළ ස්ථානයන් වල තියෙන අගය හඳුනා ගන්න. එකට අදාළ ස්ථානයේ තියෙන අගය 8. එහෙනම් මෙතන අපි ලියා ගන්නවා සද්දසමය අගය 8. ඊළඟ දිවිමේ කාණ්ඩය තමයි 1 බිටු 3යි බිඳුවයි. දැන් පුතේ එකතු කරන්න බලන්න එක නිරූපණය කරන තැන් වල තියෙන අගයන් එක නිරූපණය කරන ස්ථානවල තියෙන්නේ 8යි 4යි 2යි කියන සංඛ්‍යා. එහෙමනම් 8යි 4යි 12යි 12යි 2යි අගය හැටියට එන්නේ 14යි. දැන් අපි 14 මෙතන ලියා ගනිමු දැනට. ඊළඟ බිටු කාණ්ඩය තමයි 1.1. එහෙමනම් 1.1 අපි ලියාගෙන එක කියන ස්ථාන නිරූපණය කරන අගයන් එකතු කරමු. මෙතන එකට අදාළ අගය තමයි 8. ඊළඟට දෙකට අදාළ අගය තමයි මේ බිටුවට අදාළ අගය තමයි 2. ඊළඟ අගය 1. ඒ අනුව 8යි 2යි 10යි 1යි 11යි. ඒ අනුව අපි මෙතන ලියා ගන්නවා 11. ඊළඟට බිඳු 2යි 1.0. බලන්න දැන් මේකේ එක නිරූපණය කරන ස්ථානයේ අගය කීයද 2යි. එක නිරූපණය කරන ස්ථානයේ අගය 2. ඒ නිසා අපි මෙතන 2 ලියා ගන්නවා. දැන් බලන්න මේ අපි ලබා ගත්තේ මෙන්න මේ දිවිමේ කාණ්ඩ සඳහා සද්දසමය අගයන්. නමුත් මේ සද්දසමය අගයන් ලියද්දී අපි දන්නවා 11 කියන අගය අපිට ලියන්න බෑ. 14 කියන අගය අපිට ලියන්න බෑ. ඔබට මතක ඇති දුවේ පුතේ මීට ප්‍රථමත් අපි සාකච්ඡා කළා තියෙනවා. මෙන්න බලන්න 10 කියන එක අපි ලියන්නේ A වලින්. ඊළඟට 11 B නිරූපණය කරනවා. 12 C කියන අගය නිරූපණය කරනවා. ඊළඟට D කියන අගය නිරූපණය කරන්නේ 13 කියන අගය. E කියන සංකේතයෙන් 14 කියන සද්දසමය සංඛ්‍යාවත් F කියන සංකේතය මගින් 15 කියන සද්දසමය සංඛ්‍යාවත් නිරූපණය කරනවා. ඒතර මීට ප්‍රථම තියෙන ඉලක්කම් සාමාන්‍ය විදිහට බිඳුවේ සිට 9 දක්වා පැමිණ ඉන්පසුව තමයි ABCDE කියන සංකේත ක්‍රමය පාවිච්චි කරන්නේ 10 11 12 ආදී සංඛ්‍යා සඳහා. එහෙමනම් දැන් බලන්න මේ ක්‍රමවේදය අනුව 11 කියන එක නිරූපණය කරන්න අපි භාවිතා කරන්නේ B. එම නිසා මම මෙතන B කියලා ලියනවා. 14 කියන සංඛ්‍යාව නිරූපණය කරන්නේ E. ඒ අනුව මෙතන අපි E කියලා ලියාගමු. දැන් අපිට පුළුවන් සද්දසමය අගය ලියන්න. ඒ අනුව සද්දසමය අගය බවට පත් වෙන්නේ 2යි B. ඊළඟට මෙතන දශම තිත තියෙනවා. දශම තිත තියලා ඉන්පසු අපි ලියනවා E8. එහෙමනම්
අපිට ලබා දී තිබුණු දියුමේ අගය මොකද අපිට ලබා දී තිබූ දියුමේ අගය 1.1.1.1 තිත 1.1.1.1 කියන දියුමේ අගය සද්දශමයේ බවට පරිවර්තනය කරාම අපිට ලැබෙන පිළිතුර තමයි මේ. මම හිතනවා දුවලට පුතාලට දැන් අවබෝධයක් තියෙනවා දියුමේ සංඛ්‍යාවක දියුමේ සංඛ්‍යා පද්ධතියේ ඕනෑම සංඛ්‍යාවක් අෂ්ටමයේ සංඛ්‍යාව බවට දශමයේ සංඛ්‍යාව බවට ඒ වගේම සද්දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන ආකාරය එමනම් අපි බලමු ඉදිරියේදී මේ ආකාරයටම ගණන් සමූහයකින් මේ සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය ගැන තවදුරටත් අවබෝධ කරගන්න. එහෙනම් දුවේ පුතේ අද පාඩමෙන් අපි සමුගනිමු. නැවතත් මෙවැනි වීඩියෝ පාඩමකින් මුණ ගැසී සංඛ්‍යා පද්ධති පාඩම පිළිබඳව තවදුරටත් දැනුම තාවුරු කර ගැනීමේ හැකියාව ලබා දෙන්න මා සැලසුම් කරනවා.